පින්නතුනි සාදුකාරයක් පවත්වන්න පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද ධනංජානි භික්ඛු මිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බවන්තං ලෝකං විපුලේන මහග්ගතේන අප්පමානේන අභ්‍යාපජ්ජේන අවේරේන පරිත්වා විහෙරති අයම්පිකෝ ධනංජානි බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගෝති පින්නතුනි වස් කාලී පවත්වන ධර්මදේශනා මාලාවෙහි අද 6 වෙනි ධර්මදේශනාව
අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට තබා ගත්තේ ධනංජානි සූත්‍රය මජ්ක්‍ධිම නිකායෙහි මජ්ක්‍ධිම පඤ්ඤාසිකයෙහි එන සූත්‍රයක්. ධනංජානි කියන නමින් මේ සූත්‍රයේ එන්නේ බමුණෙක් පිළිබඳව. ධනංජානි කියලා බැමිණියෙකුත් ඉඳලා තියෙනවා. බොහොම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි වැඩ වාසය කරන කාලය තුලදී සිද්ධ වෙච්ච සිදුවීමක් මේක. මේ ධනංජානි බමුණ රජගහනුවර තණ්ඩුලපාල ద్వාර කියන ගමේ වාසය කළේ. සරියුත් මහ රහතන් වහන්සේ බොහොම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. සරියුත් මහ රහතන් වහන්සේ රජගහනුවරින් ටිකක් ඈත දක්ඛිනාගිරි කියලා ප්‍රදේශයක් තිබෙනවා. මේ දක්ඛිනාගිරි කියන ප්‍රදේශයට වැඩම කළා භික්ෂු සංඝයාත් එක්ක. ඔහොම කලක් ගියාට පස්සේ වසාවසානයේදී රජගහනුවර ඉඳන් දක්ඛිනාගිරියට ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. වැඩම කරලා සරියුත් මහ රහතන් වහන්සේ හමු වුණා. හමු වෙලා වැඳලා සතර සාමීචී කතා කරනකොට සරියුත් මහ රහතන් වහන්සේ ඇහුවා විස්තර. බුදුරජාණන් වහන්සේ කොහොමද? බුදුරජාණන් වහන්සේට අසනීපයක් නැද්ද? නිරෝගව සිටිනවාද? ওই විදිහට. ඉතින් මේ ස්වාමින් වහන්සේ සඳහන් කළා බුදුරජාණන් වහන්සේට හිම අසනීපයක් නැහැ, නිරෝගව සිටිනවා, පහසුවෙන් වාසය කරනවා කියලා. ඊළඟට ඇහුවා එතකොට අනිත් භික්ෂු සංඝයා පිළිබඳව උන්වහන්සේලා සැපසේ වාසය කරනවාද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා අනිත් ස්වාමීන් වහන්සේලාත් හොඳයි සැපසේ වාසය කරනවා. ඊළඟට සරියුත් හාමුදුරුවෝ ඇහුවා මේ රජගහනුවර ඔය තණ්ඩුලපාල ద్వාර ගමේ ධනංජානි කියලා බමුණෙක් හිටියා. ඒ බමුණ කොහොමද? සැපසේ ඉන්නවද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා ඔය සැපසේ ඉන්නෝ, කරදරයක් නැහැ. ඒ පාර සරියුත් හාමුදුරුවෝ අහනවා මේ ධනංජානි කොහොමද මේ ඒතනත කටයුතු අප්‍රමාදීව වාසය කරනවාද? يعني පින් දහම් කරමින් වාසය කරනවාද කියන එකයි අනිත් පැත්තෙන් ඇහුවේ. ඒතර මේ හවුරු සඳහන් කළා ස්වාමීනි ධනංජානි මොන පින් දහම් කිරීමක්ද මොන අප්‍රමාදයක්ද? ධනංජානි බ්‍රාහ්මණ ගෘහපතියන් නිසා රජවරුත් එක්ක කලකෝලහ කරනවා. රජවරු නිසා බ්‍රාහ්මණ ගෘහපතියොත් එක්ක කලකෝලහල කරනවා, අසමහිකම් ඇති කර ගන්නවා. එහෙමයි වාසය කරන්නේ. ඊළඟට මේ ධනංජානි බමුණට හිටපු භාර්යාව බොහොම ශ්‍රද්ධාවන්ත පවුලකින් කරගෙන ආපු ශ්‍රද්ධාව තියෙන භාර්යාවක්. ඒ භාර්යාව මැරුණා. මේ අරුණට පස්සේ තව භාර්යාවක් එක්ක ආවා ශ්‍රද්ධාවක් නැති ගෙදරකින් අශ්‍රාවද්ධාන්ත තැනැත්තියක්. ඉතින් ඒ නිසා මේ ධනංජානි බමුණගේ කටයුතු ඔහොමයි, සැලකිල්ලක් නැහැ. ඒතකොට සරියුත් හාමුදුරුවෝගේ කටින් පිට වුණා නොයසිය යුත්තක් මේ අහන්න ලැබුණේ. මොකද ඒකෙන් අදහස් වෙන්නේ ධනංජානි බමුණ පුරාණයේදී බොහොම ශ්‍රද්ධාවන්තව විහාරස්ථානයේ ආශ්‍රය කරගෙන හිටපු කෙනෙක්. ඒ හිටපු කෙනා තමයි අද මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. ඒ කවදත් එහෙමයි. සමහර විට කෙනෙක් බොහොම ශ්‍රද්ධාවන්තව කටයුතු කරන කෙනෙක් මොන හේතු නිසා හෝ කාලයක් යනකොට එහෙම නැති වෙලා යනවා. නිතර පන්සල් ආගිය ඇත්තෝ පන්සලක් තියෙනවද කියලාවත් දන්නේ නැති තාලෙට එහෙම කටයුතු කරන අය ඉන්නවා.
එතකොට මේ ධනංජානි බමුණත් එහෙමයි. කිසිම සැලකිල්ලක් නැහැ. ওই විදිහට මේ අඬදබර කරමින් තමයි කාලය ගත කරන්නේ. මේ සරියුත් හාමුදුරන්ට මේක ටිකක් නොඇසිය යුතු කාරණාවක්. නුසුදුසු දෙයක් මට අහන්න ලැබුණේ. කවදා හරි මේ ධනංජානි මට හම්බ වෙනවා නම් හොඳයි. හම්බෙලා මට කතා බහ කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතාගත්තා. ඔහොම ටික දවසක් ගියාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ දක්ඛිනාගිරියේ ඉඳන් නැවතත් රජගහ නුවරට වැඩම කළා. රජගහ නුවරට වැඩම කරලා දැන් වේළුවනේහි වැඩ වාසය කරන්නේ. දවසක් සරියුත් මහරහතන් වහන්සේ උදාසන පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ උදාසම පිණ්ඩපාතේ වැඩලා දානි වළඳලා මේ ධනංජානි බමුණාගේ නිවස පැත්තට ගියා. මේ යනකොට ධනංජානි මේ නගරයෙන් එළියේ මේ ගව පට්ටියක් තියෙනවා. ඒකේ කිරි දෝනවා. ඉන්දියාවේ මේ ගවයන් ඇති කිරීමේදී ගව පට්ටියක් ගත්තාම සමහරට 100,000 ගණන් ගවයන් සිටින්නේ. එතකොට ධනංජානි දැක්කා සරියුත් මහරහතන් වහන්සේ එනවා. ඉතින් බොහොම හොඳින් කතා කළා. කතා කරලා සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි මේ දෝපු කිරි තියෙන දැන් මේ කිරි දෙව්වේ තව දානි වළඳන්නත් වෙලා තිබෙන නිසා මේ කිරි වළඳන්න පුළුවන් කියලා. සරියුත් හාමුදුරුවෝ සඳහන් කළා ධනංජානි මම දැන් දානි වළඳලා අවසానයි. ඒ නිසා දැන් මට අවශ්‍ය නැහැ. මම දැන් දිවා විහරණය සඳහා අනර අහවල් තැන අහවල් ගහ යට මං ඉන්නේ. ඔය කටයුතු අවසන් කරලා එතෙන් එන්න කියලා. තොර මේ ධනංජානි බමුණත් මේ කිරි දෙවීම කටයුතු හමාර කරලා ටිකක් දවල් වෙලා තමයි උදේ කෑම ගත්තේ. එහෙම කෑම අරගෙන සරියුත් මහරහතන් වහන්සේ හම්බ වෙන්න ගියා. ගිහිල්ලා වැඳලා පැත්තකින් ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ මේ ධනංජානි බමුණගෙන් විස්තර අහන ගමන් ඇහුවා දැන් ධනංජානි මේ කොහොමද වාසය කරන්නේ? කටයුතු කරන්නේ කොහොමද? අප්‍රමාදීව සිටිනවද? ධනංජානි කියනවා ස්වාමීනි අපි කොහොමද අප්‍රමාදීව වාසය කරන්නේ? අපට එහෙම වාසය කරන්න බෑ. ඒ මොකද? සඳහන් කරන ස්වාමීනි අපිට මාතා පිතරෝ පෝෂේ තබ්බා. අම්මා තාත්තා පෝෂණය කරන්න ඕන. පුත්‍රධාරයේ පෝෂේ ධාරයේ පෝෂේ තබ්බා. අමුදරුවන් පෝෂණය කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. දාසකම්මකාර පෝරිසං පෝෂේ තබ්බං. දසිදස්සම් කම්කරුවන් ඒත් පෝෂණය කරන්න ඕන. ඊළඟට සඳහන් කළා මිත්තාමච්ඡානං මිත්තාමච්ඡ කාරණියං කාතබ්බං. යහළු මිත්‍රයන්ගේ කටයුතු කරන්න ඕන. ඊළඟට අතිථීනං ආගන්තුකයන්ගේ ඒ කටයුතු කරන්න ඕන. ඊළඟට සඳහන් කරනවා පුබ්බේතානං
ඒ කියන්නේ මිය ගිය අය වෙනුවෙන් කළ යුතු කටයුතු කරන්න ඕන. දේවතානං දේවතා කරණීයං කාතබ්බං. දෙවියන් පිළිබඳව කරන කටයුතු අපට කරන්න ඕන. රඤ්ඤෝ රාජකරණීයං කාතබ්බං. රජ්ජුරුවන්ට කරන්න කටයුතු තියෙනවා ඒවත් කරන්න ඕන. ඊළඟට සඳහන් කරන අයම්පි කව කායෝ පීනේ තබ්බෝ බ්‍රූහේ තබ්බෝ. මේ ශරීරයත් පීනවන්න ඕන. මේකත් වර්ධනය කරගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන. ඔහොම සඳහන් කළා. එතකොට මේ සඳහන් කළේ මේ වගේ යුතුයකම් තිබෙනවා. ඒ යුතුයකම් තියෙන නිසා මෙහෙම අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. අද වර්තමානීය වචනේ කියනවා පින්දහම් කරගන්න වෙලාවක් නැහැ. අම්මා තාත්තා කටයුතු කරන්න ඕන, දරුවන් කටයුතු කරන්න ඕන, ගෙදර ස්වාමි දිනේ කටයුතු කරන්න ඕන. රැකී රක්ෂාවේ ඒකේ ගෙලෙන්න ඕන, ඒ කටයුතු කරන්න ඕන. ওই විදිහේ මහා යුතුයකම් රාශියක් තියෙනවා. ඉතින් ඒවා තියෙද්දි මෙහෙම පිනට දහමට යොමු වෙන්නේ කොහොමද? පන්සලකට යන්නේ කොහොමද? ඔය අද වර්තමානීය වචනේ කියනවා නම් ඔහොමයි සඳහන් කරන්නේ. ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දැන් මේ ධනංජානි බමුණා බොහොම හිතවන්ත කෙනෙක් මුලින් ඉතින් මේ තැනත්තා සුමගට ගන්න ඕන. මේ තැනත්තත් එක්ක දැන් සාකච්ඡාව දිකට යනවා. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ධනංජානි මාතා පිතුන්නම් හේතු අම්මා තාත්තා හේතු කරගෙන යම් කිසි කෙනෙක් අධර්මචර්යාවෙහි විෂමචර්යාවෙහි යෙදෙනවා. වෙන විදිහකින් කියනවනේ පස්පව් දස අකුසල් කරනවා. එහෙම කරන කෙනෙක් මේ කරන්නා වූ වැරදි නිසා මිය පරලෝකසපත් වෙලා දුගතිගාමී අපායට යනවා. එහෙම අපායට යනකොට කියන්න පුළුවන්ද අනේ මම මේ අම්මා තාත්තා නිසායි මම මේ වැරදි කරේ. ඒ නිසා මම අපායට ගෙනියන්න එපා කියලා එහෙම කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් අම්මා තාත්තට කියන්න පුළුවන්ද මේ අපි නිසා තමයි මේ අපේ පුතා මේ විදිහේ කටයුතු කළේ. ඒ නිසා එහෙම මේ අපායට යොමු කරන්න එපා කියලා කියන්න පුළුවන්ද? ධනංජානි කියනවා බෑ ස්වාමීනි. ඒ තැනත්තා හදද්දීම නිරේ පාලයෝ ඒ මේ යමපල්ලෝ අදගෙන යනවා. දේවදූත සූත්‍රයේ සඳහන් කරනවා වැරදි විදිහට ජීවත් වීම අම්මා තාත්තා නෙවෙයි වෙන ඥාතිවරයෙක් නෙවෙයි ඒකලේ තමන්මයි. ඉතින් සමන් කළා වූ යම් අකුසලයක් තිබෙනවනේ අකුසලයේ විපාකේ තමන් විඳින්න ඕන. වෙන කවුරුවත් නෙවෙයි. ওই විදිහට සඳහන් කරනවා දේවදූත සූත්‍රයේ. මේ කාරණාව සඳහා මෙතෙන්දිත් මේ වෙන විදිහකින් සඳහන් වෙන්නේ. ඊළඟට නැවත ඇහුවා ධනංජානි පුත්තදාරාණං හේතු අමුදරුවන් නිසා යම් කෙනෙක් අධර්මචර්යාවෙහි විෂමචර්යාවෙහි යෙදෙනවා. නැත්නම් අකුසල කර්ම කරනවා, වැරදි කරනවා. සමහර විට අමුදරුවන් පෝෂණය කරන්නේ ඒගොල්ලෝ ඒ අත්ව ආරක්ෂා කරගන්න ඒ නැත්තන්ගේ දියුණුව සඳහා සමහරු වැරදි කරනවා. හරි අම්බ කරන දේ මදියි කියලා හොරකම් කරනවා. එහෙම දේවල් කරනවා. දරුවන්ට සැප දෙන්න ඕන කියලා හොරකම් කරනවා. වෙන විදිහේ වැඩ කරනවා. පස්පව් දස අකුසල් කරනවා. සතුන් මරනවා. ඔය විදිහට. ඒ විදිහේ වැරදි ජීවිතයක් ගත කරනවා. එහෙම වැරදි ජීවිතයක් ගත කරන කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙන්නේ දුගතිගාමී වෙන්නේ. ඒතකොට එහෙම දුගතියට යනකොට පුළුවන්ද අනේ මම මේ වැරදි දේවල් කරේ මේ අමුදරුවන් පෝෂණය කරන්නේ යත්තන්ගේ යහපත සඳහායි. ඒ නිසා මට මෙහෙම කරන්න එපා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ අමුදරුවන්ට පුළුවන්ද අපේ මේ ඥාතිවරයා මේ දේවල් කරේ අප නිසායි අපට යහපත කරන්නයි. ඒ නිසා මේ නිරයට ගෙනියන්න එපා.
එහෙම කියන්න පුළුවන්. කියන්න බෑ. හඬද්දීම වැළපෙද්දීම මේ යමපල්ලෝ මේ තැනත්තා අදගෙන යනවා. ඊට සඳහන් කළා. නැවත සරියුත් හාමුදුරුවෝ අහනවා එහෙමනම් මේ ධනංජානි දාසකම්ම කරපෝරිස හේතු තමන්ගේ කටයුතු කරන මේ දැසිදස්සන් කම්කරුවන් නිසා ඒ ඇත්තන්ගේ දියුණුව යහපත සඳහා කටයුතු කිරීමේදී යම් කිසි කෙනෙක් පස්පව් දස අකුසල් වැරදි කරනවා. සේවකයන්ගේ යහපත කියලා හිතාගෙන සේවකයන්ට යහපතක් කරන්නේ ඒ ඇත්තෝ හැමදාම තමන් ළඟ මේ සේවයේ යොදවා ගන්න ඒ ඇත්තන්ට සැප පහසුකම් සලස්වන්න තමන් වැරදි කරනවා. එතකොට එහෙම වැරදි කරන කෙනෙක් මරණින් මත්තේ නිරයට යනවා. ඒ නිරයට යනකොට කියන්න පුළුවන් මම මේ වැරදි කරේ මේ අය නිසායි. ඒ නිසා මේ මට ඕනවට නෙමෙයි මේ වැරදි කරේ. මේ ඇත්තන්ගේ යහපත සඳහායි මම මේ වැරදි කළේ. ඒ නිසා මම නිරයට ගෙනියන්න එපා කියලා කියන්න පුළුවන් බෑ. එතකොට ඒ කම්කරුවන්ට දැසිදස්සන්ට කියන්න පුළුවන් අපි නිසායි මේ තැනත්තා මේ විදිහට ජීවත් වුනේ මේ විදිහේ කටයුතු කළේ. ඒ නිසා මෙහෙම කරන්න එපා කියලා. එහෙම කියන්න බෑ. හඬද්දීම වැළපෙද්දීම තමන් කළා වූ කර්ම නිසා අර අපායට වැටෙන පුද්ගලයා ඇදගෙන යනවා. ඊළඟට ආය සරියුත් හාමුදුරුවෝ අහනවා ධනංජානි අතිථීනං හේතු අතිථි කියන්නේ ආගන්තුකයෝනේ. ආගන්තුකයන් නිසා යම් කිසි කෙනෙක් අධර්මචාරී වෙනවා විසමචාරී වෙනවා කියන්නේ වැරදි කරනවා. ආගන්තුක සත්කාරය කරන්න සමහරු වැරදි කරනවානේ. ආගන්තුකෝ එන්නා වූ නැත්තම් සතුටු කරන්න නොකරන වැරදිත් සමහරු කරනවා. නොබන කෙනෙක් අනිත් ඇත්තන්ට මත්පැන් දෙනවා. ඉතින් ඒ ආගන්තුකව සතුටු කරන නිසා තමනුත් බොනවා. ওই විදිහට. එහෙම පස්පව දස අකුසල් වල යෙදෙනවා. එහෙම යෙදුණු කෙනෙක් අපායට යද්දී කියන්න පුළුවන්ද මම මේ වැරදි කළේ මේ ආගන්තුකයන්ට සත්කාර කරන්න ගිහිල්ලයි ඒ නිසා මට මෙහෙම වෙන්න එපා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒතර ආගන්තුකයන්ට කියන්න පුළුවන්ද මේ අප නිසායි මේ ඇත්තා මේ වැරදි කළේ ඒ නිසා මෙහෙම නිරයට යොමු වෙන්න එපා නිරයට ගෙනියන්න එපා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඊතනත්ත හනද්දී වැළපෙද්දීම තමන් කළා වූ කර්ම ශක්තිය නිසා නිරයට යොමු වෙනවා. යමපල්ලෝ ඇදගෙන යනවා. ඊළඟට ඥාතිශාලෝ හිතානං හේතු මේ නෑදෑයෝ සහලේ නෑයෝ ඒ ඥාතීන් නිසා ඥාතීන් සතුටු කරන්න කෙනෙක් අධර්මචාරී වෙනවා විසමචාරී වෙනවා. නෑදෑයෝන් සතුටු කරන්න ඕන නිසා කෙනෙක් වැරදි කරනවා. වැරදි ජීවිතයක් ගත කරනවා. වැරදි ආකාරයට හරියම්බ කරනවා. මොකද ඥාතීන් සතුටු කරන්න. ඉතින් එහෙම කෙනෙක් එහෙම කටයුතු කරලා මරණින් මත්තේ නිරේගාමී වෙනවා. එතකොට කියන්න පුළුවන්ද මම මේ වැරදි කළේ මේ නෑදෑයන් නිසා. ඊයත්තන්ට යහපත කරන්නේ මම මේ දේ කළේ. ඒ නිසා අනේ මම ගිනියන්න එපා නිරයට කියලා කියන්න පුළුවන්. කියන්න බෑ. එතකොට ඥාතීන්ට කියන්න පුළුවන් අනේ අපි නිසායි මේ තැනත්තා මේ විදිහට කටයුතු කළේ. ඒ නිසා මේ නිරයට ගෙනියන්න එපා කියලා කියන්න පුළුවන්. බෑ. එතකොට ඒ තැනත්තා හඬද්දී වැළපෙද්දීම මේ සඳහන් කරනවා යමපල්ලෝ මේ තැනත්තා ඇදගෙන යනවා. ඊළඟට ආයෙත් සරියුත් හාමුදුරුවෝ අහනවා ධනංජානි යම් කිසි කෙනෙක්
පුබ්බපේතානං හේතු. පුබ්බපේත කියලා කියන්නේ මියගිය ඥාතීන්. ඒ ඥාතීන් නිසා ඒ අතන යහපතක් කරන්න කෙනෙක් වැරදි දී කරනවා. දැන් සමහර විට මියගේ ඥාතීන් සතුටු කරවන්න දැන් බුද්ධ කාලයේ තිබුණා යාග හෝම පවත්වනවා. මරුණට පස්සේ මරිච්චයත්ව සතුටු කරන්න සත්ව ඝාතනය කරනවා. ගිනි දෙවියන් පුදනවා. ඒ ගිනි දෙවියන් පුදන්න මහා ගිනි ගොඩක් ගහලා සත්තු දාලා පුච්චනවා. ඒ විදිහේ ප්‍රාණඝාත අකුසල කර්ම කරනවා. වැරදි වැඩ කරනවා. එතකොට මියගේ නැත්තම් සතුරු කරන්නේ කියලා ওই විදිහේ වැරදි වැඩ කළාම ඒ තැනත්තා නිරේගාමී වෙනවා. එතකොට Tamanට කියන්න පුළුවන්ද කියලා බේරෙන්න පුළුවන්ද මම මේ වැරදි දේවල් කළේ මේ මියගේ නැත්තම් සතුරු කරන්න ඒ නිසා මට මෙහෙම වෙන්න එපා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒතර මිය පරලෝසපත් වුණා ඇත්තන්ට කියන්න පුළුවන් මේ අපි නිසයි මේ තැනත්තා මෙහෙම කළේ ඒ නිසා මේ යමපල්ලන්ට කියන්න පුළුවන් ද ගිනියන්න එපා කියලා බෑ. මේ තැනත්තා කළා වූ මේ වැරද්ද නිසා තමන් හඬද්දී වැළපෙද්දීම යමපල්ලෝ ඇදගෙන යනවා. ඊළඟට සඳහන් කළා දේවතානං හේතු. දෙවියන්ට සලකන්න. යම් කිසි කෙනෙක් අධර්මචාරී වෙනවා අසමචාරී වෙනවා. විසමාචාර වැඩ කරනවා. දැන් සමහර වෙට තියෙනවනේ සමහර කෝවිල් තියෙනවා. ඒ වය ඔය තියෙන්නේ කුකුළුව මරනවා, එළුව මරනවා. ඒ දෙවිවරු සතුටු කරන්නේ කියලා. ඒතකොට අකුසල කර්මය කරන්නේ තමන්. ඒතකොට ඒ විදිහේ අකුසල කර්ම කළාම සතුටු වෙන දෙවි කෙනෙක් නැහැ. අයහපත් දේ නිසා සතුටු වෙන්නා වූ දිව්‍ය කෙනෙක් නම් නැහැ. දිව්‍යවරු සතුටු වෙන්නේ පින නිසායි. අකුසල නිසා නෙමෙයි. දැන් අර සක්‍ර දේවේන්ද්‍රෝ සඳහන් කළේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තු උපාසකා ඔය ආදී සඳහන් කළේ යම් කිසි ගිහි ඇත්තෙක් පින්කම් කරනවා නම් සිල්වත් නම් තුනුරුවන් අසුරු කරනවා නම් ධාර්මික ජීවිත ගත කරනවා නම් දැහැමින් අමුදොරන පෝෂණය කරනවා නම් ඒ ඇත්තන්ට මම নমස්කාර කරන්න කියලා. ඒතකොට දෙවියන් සතුටු වෙන්නේ එහෙම පින්දහම් කරන ඇත්තන්ටයි. දැන් අර පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරන්නේ යස්මින් ප්‍රදේශේ කප්පෙන්ති වාසං පණ්ඩිත ජාතිකෝ ආදී වශයෙන් ගාථාවේ සඳහන් වෙන මේ ඥානවන්ත ඇත්තෝ යම් ප්‍රදේශයක වාසය කරනවා නම් පින්දහම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවියෝ ඒ ඇත්තන් ආරක්ෂා කරනවා. එතකොට යහපත් දේ අටයි දෙවිවරු සතුටු වෙන්නේ. ඒතර වැරදි විදිහට අදහස් ගත්ත කෙනෙක් විශ්වාස කරන කෙනෙක් දෙවියන් සතුටු කරන්නයි කියලා ওই විදිහේ වැරදි වැඩ කරනවා. එහෙම වැරදි වැඩ කළාට පස්සේ වෙන්නේ මොකද? තමන් කරන්නා වූ වැරදි නිසා අපායগামী වෙනවා. ඒතකොට තමන්ට කියන්න පුළුවන්ද කියලා බේරෙන්න පුළුවන්ද මම මේ දේ කළේ මේ දෙවියන් සතුටු කරන්නයි. ඒ නිසා අනේ මං මේ නිරයට ගෙනියන්න එපා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒතකොට ඔය කියන්නේ දෙවිවරුන්ට පුළුවන්ද කියන්න අපි නිසා තමයි මේ තැනට වැරදි දේ කළේ ඒ නිසා නිරයට ගෙනියන්න එපා කියලා. එහෙම කියන්නත් බෑ. තමන් හනද්දී වැළපෙද්දීම අර මේ අපායේ ඉන්න යමපල්ලෝ මේ තැනට අදගෙන යනවා. ඊළඟට ධනංජානිගෙන් අහන ධනංජානී රජ්ජුරුවන් නිසා රජ්ජුරුවන්ගේ මේ රාජ කටයුතු කරන්න ගිහිල්ලා යම් කිසි කෙනෙක් අධර්මචාරී වෙනවා විසමාචාරී වෙනවා නැත්නම් වැරදි වැඩ කරනවා පස්පව් දවසක් කුසල් කරනවා රජ්ජුරුව සතුටු කරන්න. ඒතකොට රජ්ජුරුව සතුටු කරන්නේ කියලා මේ විදිහේ වැරදි වැඩ කළාම ඊත නැත්තා නිරේගාමී වෙනවා. Tamanට කියලා බේරෙන්න පුළුවන් ද මම මේ දේ කළේ රජ්ජුරුව නිසායි. ඒ නිසා මේ
මාව නිරයට ගෙනියන්න එපා කියලා කියන්න බෑ. ඒක රජුරන්ට පුළුවන් ද එහෙම කියන්න. මේ අපි නිසා තමයි මේ තැනත්තා මේ විදිහට කටයුතු කළේ. ඒ නිසා අපේ යහපත සඳහා මේ කටයුතු කළේ. ඒ නිසා මේ තැනත්තා නිදහස් කරන්න කියලා කියන්න පුළුවන් ද කියන්න බෑ. ඒ තැනත්තා හනද්දි වැළපෙද්දීම යමපල්ලෝ ඇදගෙන යනවා. ඊළඟ ධනංජානිගෙන් සරියුත් හාමුදුරුවෝ අහනවා ධනංජානි තමන් පිනවීම සඳහා අත්තානම් පීනන හේතු බ්‍රූහණ හේතු තමන්ගේ මේ ශරීරයේ පිනවීම සඳහා යම් කිසි කෙනෙක් වැරදි විදිහට ජීවත් වෙනවා වැරදි වැඩ කරනවා දස අකුසල් කරනවා. ඒතර මේ දස අකුසල් කිරීම නිසා පස්පව් කිරීම නිසා මේ තැනත්තා නිරේගාමී වෙනවා. කියන්න පුළුවන්ද මගේ මේ ශරීරය ආරක්ෂා කරගන්නයි මම මේවා කළේ කියලා බේරෙන්න පුළුවන්ද? බෑ. තමන්ගේ ශාරීරිය පෝෂණය කරගන්නයි මේවා කළේ කියලා බේරෙන්න පුළුවන් බෑ. ඒ නිසා දැන් සමහර විට කෙනෙක් තමන්ගේ ශාරීරියට අවශ්‍යයි ගුණයයි ඔය විදිහට පෝෂ්‍යදායයි කියලා තමන් කැමති විදිහට සත්තු මරාගෙන කනවා. එහෙම සිටිනවා. ඒ විදිහට සත්ව හිංසාව කරනවා. තව තව වැරදි වැඩ කරනවා. මේ තමන්ගේ ශරීරය පිනවන්න. ඒ කරන අකුසල් නිසා ඒත්තට ගැලවීමක් නැහැ. නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තේම නිරේගාමි වෙනවා. නිරයන් පාප කම්මන්තා කියලා සඳහන් කළානේ. පව්කම් කළා වූ ඇත්තෝ යන්නේ නිරයටයි. ඒකේ වෙනසක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානින් අහනවා ධනංජානි මොකක්ද හොඳ? මව්පියන් නිසා අධම්මචාරී විසමචාරී වෙන එකද හොඳ? ධම්මචාරී සමචාරී වෙන එකද හොඳ? එතකොට ධනංජානි සඳහන් කරන ස්වාමීනි මව්පියන් නිසා ධර්මචාරී සමචාරී වෙන එක හොඳයි. ඒ කියන්නේ ධාර්මික ජීවිතයක් ගත කරන එක හොඳයි. ඒක උතුම්. සරියුත් හාමුදුරුවෝ සඳහන් කරන ධනංජානි ඒ මව්පියන් පෝෂණය කිරීම සඳහා ධාර්මික ප්‍රතිපත්ති තියෙනවා. ධාර්මිකව කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහේ මගක් තියෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. එහෙම වුණාම අයහපතක් වෙන්නේ මව්පියන් නිසා මව්පියන් හේතු කරගෙන කල යුත්තේ හොඳ දේ කිරීමයි. හොඳ දේ කිරීමයි. නරක දේ කිරීම නෙවෙයි. ඒ වගේම තමයි අමුදරුවන් නිසා පුතදාරය නිසායි කල යුත්තේ හොඳ දේ යහපත් දේ. ඒ අත්ංගේ යහපත සඳහා කල යුතු දේ හොඳ දේ. අර ධම්මපාල ජාතකයේදී ධර්මපාල කුමාරයාගේ පියා සඳහන් කළේ පානාතිපාතා විරමාම සබ්බේ ලෝකේ අදින්නම් පරිවජ්ජයාම අමජ්ජපෝ නෝච මුසාභනාම තස්මාහි අම්මං දහරා නමීයරි. අපේ පවුල් වල මේ ළමයි මැරෙන්නේ නැහැ. අඩු වයසේ මැරෙන්නේ නැහැ. ඒ මොකද අපි පස්පව් දස කුසල කරන්නේ මොන හේතුවක් නිසාවත්. ඒ නිසා අඩු වයසෙන් අපි අය මැරෙන්නේ නැහැ කියලා. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා ධනංජානි දාසකම්ම කරපෝරස හේතු තමන්ගේ වැඩපළ කරන දසිදස්සම් කම්කරුවන් නිසා ධම්මචාරී විසමාචාරී මේ අධම්මචාරී විසමචාරී වෙන එකද හොඳ? ධම්මචාරී සමචාරී වෙන එකද හොඳ? ධනංජානි සඳහන් කළ ස්වාමීනි ධම්මචාරී සමචාරී වෙන එක හොඳයි.
එතකොට දෙසිදස්සන්ට කම්කරුවන්ට ඒක ආදර්ශයක්. තමන් ධාර්මික ජීවිතයක් ගත කරනකොට. ඒක ඒතන්ටත් ආශිර්වාදයක් වෙනවා. එයින් යහපතක් වෙන්නේ. සුගතියට මගක් වෙන්නේ. ඊළඟ නැවත සඳහන් කළා ඥාතිශාලෝහිතානං හේතු. තමන්ගේ නෑදෑයන් නිසා ඊයත් හේතු කරගෙන ධාර්මිකව ජීවත් වෙන එකද හොඳ අධාර්මිකව ජීවත් වෙන එකද? ධාර්මිකව ජීවත් වෙන එකයි හොඳ. අතිථීනං හේතු ආගන්තුකයන් නිසා යම් කිසි කෙනෙක් ධාර්මිකව ජීවත් වෙනවද හොඳ අධාර්මිකව ජීවත් වෙනව නම් හොඳ. මේ ආගන්තුකයන් අරමුණු කරගෙන Taman ධාර්මික වෙන එකයි හොඳ. ආගන්තුකෝ යම් කිසි කෙනෙක් ආවයි කියලා අධාර්මික වැඩ කරන්න හොඳ නැහැ. Taman ධාර්මික වෙන්න ඕන. Taman කරන දේ නිවැරදි වෙන්න ඕන. ඒතර ආගන්තුකයන්ටත් ඒක ආදර්ශයක් වෙනවා. ඊළඟට පුබ්බේතානං හේතු මියගිය ඥාතීන් අරමුණු කරගෙන අධාර්මික වෙන එකද හොඳ ධාර්මික වෙන එකද? ධාර්මික වෙන එකයි හොඳ. මොකද මියගිය ඇත්තු බලාපොරොත්තු වන්නේ පිං වෙන දෙයක් නෙවෙයි. ඒතර පිං කියන ඒවා යහපත් වූ සිතෙන් ඕන කරන්න. අයහපත් සිතෙන් නෙවෙයි. සීලයක් පදනම් කරගෙන ඕන ඒ දේ කරන්න. ඒතර දාන සීල භාවනා කියන තුන් පුණ්‍ය ක්‍රියාවන් ඕන කරන්න. ඒ තුලින් ඕන මියගිය ඇත්තන්ට පින් ලබා දෙන්න. එතකොට යතු බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඊයතන අනුමෝදන් වෙන්න පුළුවන් වන වෙලා යහපත ඇති කර ගන්න පුළුවන්කම තිබෙන්නේ පිනයි. පින නිසායි. ඉතින් ඒ නිසා මියගිය ඇත්තන් නිසා ධාර්මික වෙන එකයි සුදුසු. කළ යුතු වන්නේ. අධාර්මික වෙන එක නෙවෙයි. ඒ ධාර්මික ජීවත් වෙන ඇත්තන්ගෙන් තමයි මියගිය ඇත්ත පින් බලාපොරොත්තු වන්නේ. අධාර්මිකයන්ගෙන් නෙවෙයි. ධාර්මිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ දේවතානං හේතු මේ දෙවියන් අරමුණු කරගෙන ධර්මචර්යාවෙහි සමචාරියාවෙහි යෙදෙන එකද හොඳ අධර්මචර්යාවෙහි විෂමචර්යාවෙහි යෙදෙන එක හොඳද කියලා සරියුත්හාරුන් ඇහුවා මේ සරියුත්හාරු ඇහුවාම ධනංජානි සඳහන් කළ ස්වාමීනි දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වෙන එකයි හොඳ කියලා. ධාර්මික ජීවිත ගත කරන එකයි හොඳ. එහෙම ධාර්මික ජීවිත ගත කරනකොට දෙවියෝ බොහොම සතුටු වෙනවා. ඊළඟට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසෙනවා. ඒතර දෙවියන්ගේ සතුටු වීමත් ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසීම නිසා තමන්ගේ ජීවිතය යහපත් වෙනවා. ඊළඟට මේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ධනංජානි රඤ්ඤෝ හේතු රජ්ජුරුව නිසා ධර්මචාරී අධර්මචාරී විෂමචාරී වෙන එකද හොඳ ධර්මචාරී සමචාරී වෙන එකද හොඳ? ධනංජානි සඳහන් කළ ස්වාමීනි ධර්මචාරී සමචාරී වෙන එකයි හොඳ. දස කුසල කර්මෙහි යෙදෙන එකයි හොඳ. මොන හේතුවක් නිසාවත් රජ්ජුරුව නිසාවත් තමන් වැරදි කරනවා නම් ඒකෙන් අනිෂ්ට විපාකය ලැබෙන්නේ තමන්ටයි. පුරාණ කතාවක් තියෙනවා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ සද්ධාතිස්ස කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්. මේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ට වටුමස් කන්න ඕන කියන ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ පාර අමිතිවරුන්ට සඳහන් කළා පන්සිල් රකින්න කෙනෙකුට එන්න කියන්නේ. හොයාගෙන ඉන්න. පන්සිල් රකින්න ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා ඒක කරගෙන ආවා. ඒක කරගෙන ආවට පස්සේ මේ උපාසක ඇත්තට කුකුලෙක් දුන්නා.
කුකුලෙක් දීලා ඇමතිවරු කිව්වා මේ රජුරන්ගේ නියමේ මේ කුකුලා මරලා දෙන්න කියලා. මේ උපාසකයා කිව්වා බෑ මට කරන්න බෑ ඒක. ඒ නැති ජීවිතේ නැති වෙයි කිව්වා. ඒතර මේ තැනත්තා කිව්වා කමන්නේ මගේ ජීවිතෙත් නැති වුණාවේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අර කුකුල අතහැරියා. එතකොට ඇමතිවරු රජුරවන්න සඳහන් කළා මේ දේවයන් වහන්සේ මේ තැනත්තා මෙන්න මේ වගේ වැඩක් කළා කියලා. ඒතර සද්ධාතිස්ස රජුරු සඳහන් කළා මට ඒ වගේ කෙනෙක් තමයි ඕන කියලා. මොන හේතුවක් නිසාවත් සතෙක්ගේ ජීවිතේ තෝර කරන්නේ නැති කෙනෙක්. එතකොට මේ වටවස් හොයාගත්තේ කොහොමද? මේ තැනත්තාට සඳහන් කළා මට මෙන්න මෙහෙම වුමනාවක් තියෙනවා. ඒ නිසා 500 ලක්ෂණ කෙනෙක් හොයාගන්න වුමනා වුණේ ඔබ කවදාවත් එහෙම මොන හේතුවක් නිසාවත් සතෙක්ගේ දිවිතර කරන්නේ නැහැ, සතු මරන්නේ නැහැ. එහෙම කෙනෙක් හොයාගන්න යම් දෙයක් තියෙනවා ඒක ධාර්මිකයි. ඒ නිසයි කියලා. එතකොට මේ උපාසක කෙනා මගේ ඇවිදගෙන යනකොට වැද්දෙක් එනවා දැක්ක මේ තමන්ගේ පරිභෝජනයේට මරාගත්ත වටුව අරගෙන. මේක විකුණන්නේ නෙවෙයි තමන්ගේ පරිභෝජනයේට. පස්සේ සල්ලි දීලා මේක ගත්තා. අරගෙන රජුරන්ට ගිහින් දුන්නා. අන්න මේ රජුරුවන්ගේ නියෝගය නිසාවත් රාජ නියෝගය කියලා කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයිනේ. තමන්ගේ මරණය ළඟ තියාගෙන ඒකත් අතහැරලයි අර සතාගේ ජීවිතේ බේරුවේ. අන්න ඒ විදිහට රජුරෝ නිසාවත් අයහපතේ යෙදෙන්නේ නැත්නම් යහපතේ නම් යෙදෙන්නේ ඒක තමයි උතුම් කියලා සඳහන් කළා. ඊළඟට මේ ශාරීරිය පිනවීම සඳහා අත්තනෝ කායං පීනන හේතු බ්‍රූහණ හේතු ශාරීරිය පිනවීම සඳහා මේක ආරක්ෂා කිරීමට වර්ධනය කිරීමට පෝෂණය කිරීමට ධර්මචාරී වෙන එකද හොඳ අධර්මචාරී වෙන එකද හොඳ? ධර්මචාරී වෙන එකයි හොඳ. සමචාරී වෙන එකයි හොඳ. දැන් සමහර විට මේ රස තෘෂ්ණාවට ගියාම රස තෘෂ්ණාව නිසා Tamanට රසට කෑම කන්න ඕන කියලා හිතාගෙන මේ රසයට ගිජු වීම නිසා නොඑක් විදිහේ වැඩි කරනවා. සමහරු යන්නේ ඔය ෆිෂින් යනවා කියලා යන්නේ. shopping center එකේ තියෙන මාළු ගන්න නැතුව මූදට යනවා මාළු අල්ලගෙන කන්න අලුතෙන්ම ගන්න. ආන්න. එතකොට මොකද වෙන්නේ? කවදා හරි Tamanටත් ඔය බිලීකොක් කෙල්ලෙන්න සිද්ධ වෙනවා. එහෙමයි වෙන්නේ. ඒ ගැන හිතන්නේ නැහැ. මේ අවස්ථාව ආවම තමයි යන්න අර අපේ වචනෙන් කියනවා තරු පේන්නේ. ඒක ධනංජනි සඳහන් කළා ස්වාමීනි තමන්ගේ ශරීරයේ නිසා ඒක පෝෂණය කිරීම සඳහා අධර්මචාරී වෙනවට වඩා ධර්මචාරී වෙන එක හොඳයි කියලා. ඉතින් ওই විදිහට සඳහන් කළාට පස්සේ ඉතින් සරියුත් හාමුදුරුවෝත් එක්ක සතුරු ස්වාමීන් කතා කරලා ඉතින් ධනංජනට තේත්තු ගැන්වෙව්වා තහවුරු කෙරෙව්වා මොන හේතුවක් නිසාවත් වැරදි විදිහට ජීවත් වෙන එක හොඳ නැහැ. හොඳ විදිහට ජීවත් වෙන එකයි හොඳ කියලා. එහෙම තහවුරු කරලා සරියුත් හාමුදුරුවෝ එතනින් වැඩියා. දැන් ඒතකොට ධනංජානි දැන් මේ ඔක්කොම දැනගෙන තමන්ගේ ජීවිතේ හදාගත්තා. ඔහොම කාලයක් ගියාට පස්සේ ධනංජානි අසනීප වුණා. අසනීප වුණාට පස්සේ දැන් හොඳටම අසනීපයි. පණිවිඩකාරියෙකුට කතා කරලා කිව්වා විහාරස්ථානට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වඳින්න. වැඳලා බුදුරජාණන් වහන්සේගේ සැප අහන්න. ඊළඟට කියන්න ධනංජානි මෙහෙම
ධනංජානී බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා කියලා කිව්වයි කියලා. ධනංජානී අසනීපෙන් ඉන්නේ. එහෙම කියන්නේ. ශරීයුත් ආහාරොත් හම්බෙන්නේ. ශරීයුත් ආහාරොත් ගිහිල්ලා ධනංජානී මෙහෙම නමස්කාර කරනවා කියලා කියන්නේ. ඒ වගේම සඳහන් කරන්න මේ ධනංජානී දැන් බොහොම අසනීපෙන් ඉන්නේ. ශරීයුත් ආහාරයන් වහන්සේ වඩිනවා නම් හොඳයි. එහෙම සඳහන් කරන්න කියලා. එතකොට මේ පණිවිඩ කාර්යය ගිහිල්ලා ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේටත් වැඳලා බුදුරජාණන් වහන්සේටත් මේ කතාව කියලා ශරීයුත් ආහාරවත් හම්බුලා ශරීයුත් ආහාරයට මේ කතාව කිව්වා. ශරීයුත් මහ රහතන් වහන්සේ පාර වහන්සේ මේ ධනංජානීගේ නිවසට වැඩම කළා. වැඩම කළාට පස්සේ දැන් ධනංජානී ඇඳේ හාන්සි වෙලා ඉන්නේ. කතා කරන ගමන් ඇහුවා ධනංජානී කොහොමද ඉවසන්න පුළුවන්ද? යම් කිසි මේ අසනීපේ අඩුවක් තියෙනවද? ධනංජානී සඳහන් කරනවා ස්වාමීනි හරිම අමාරුයි. හරියට මගේ හිස් මුදුන මේ උල්පිහියකින් හාරන්න වගේ මට දැනෙනවා. ඒ තරම් වේදනාවක් තියෙනවා. ඒ වගේම මගේ හිස ලණුවකින් බැඳලා මේ තද කරන්න වගේ පුදුම අමාරුවක් අපහසුවක් තියෙනවා. ඒ වගේම ස්වාමීනි මේ සතුන් කපන තියුණු පිහියක් අරගෙන බඩ කපන්න වගේ මගේ කුසේ තද බල වේදනාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි. ශක්ති සම්පන්න පුජ්‍යලෝ දෙන්නෙක් මං අල්ලගෙන මේ ගිනි අරන් දැවෙන අඟුරු වලකට මාම යොමු කරන්න වගේ මහා දැවිල්ලක් මගේ මේ ශරීරයේ තියෙනවා. ඒ විදිහ අපහසුතාවයක් මට තියෙනවා කියලා. ඒ පාර ශරීයුත් ආහාරයන් වහන්සේ සඳහන් කරනවා දැන් මේ ධනංජානීගේ අවසාන අවස්ථාව වගේ කියලා තේරුණා. ශරීයුත් මහ රහතන් වහන්සේ ධනංජානීගෙන් අහනවා ධනංජානී සත්‍යෝ මැරිලා ගිහිල්ලා උපදින නිරයද හොඳ තිරිසන් ලෝකෙද? ධනංජානී කියන ස්වාමීනි නිරයට වඩා තිරිසන් ලෝකේ ඊට වඩා දුක ටිකක් අඩුයි. පොඩි නිරය ගත්තාම නිරයේ විවිධාකාර දුක් තිබෙන්නේ 136ක් නිරය කොට්ටාස තිබෙනවා. සමහර අවීචිය ගත්තාම නිතරම ගිනි අරගෙන දැවෙන්නේ. තිරිසන් ලෝකේ ගත්තාම එහෙම එකක් නැහැ. ඊට වඩා දුක් අඩුයි. නිරයත් එක්ක සංසන්දනය කරලා බලනකොට. ඒ නිසා නිරයට වඩා තිරිසන් ලෝකේ හොඳයි කියලා සඳහන් කළා. ඊළඟ ශරීයුත් ආහාර අහනවා ධනංජානී තිරිසන් ලෝකයේද හොඳ പ്രേත ලෝකයේද? ධනංජානී සඳහන් කරන ස්වාමීනි තිරිසන් ලෝකයට වඩා പ്രേත ලෝකේ හොඳයි. දැන් പ്രേත ලෝකේ හොඳයි කියලා කියන්නේ දැන් සමහර പ്രേතයෝ ඉන්නවා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් අර പ്രേතවත්වයේ තියෙන්නේ සමහර പ്രേතයෝ පින් අනුමෝදන් වෙලා යතන සැප තියෙනවා. සැප ලැබෙනවා. පින් අනුමෝදන් වුණාම දිව්‍ය විමාන හම්බ වෙනවා, දිව්‍ය වස්ත්‍ර හම්බ වෙනවා, දිව්‍ය භෝජන හම්බ වෙනවා. සමහරට එතනින් මිදිරි යන්නත් පුළුවන්. තිරිසන් ලෝකේ පොන්නම එහෙම බෑ. ඒ නිසා තිරිසන් ලෝකයට වඩා പ്രേත ලෝකේ හොඳයි. ඊළඟට ඇහුව ධනංජානී പ്രേත ලෝකයේද හොඳ මනුෂ්‍ය ලෝකයේද? ස්වාමීනි പ്രേත ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකේ හොඳයි. මනුෂ්‍ය ලෝකේ කියන්නේ සුගතියක්නේ. ඒතර මනුෂ්‍ය ලෝකේ උපන්න කෙනෙකුට තිබෙන භාග්‍යය වැඩි. මනුෂ්‍ය සම්පත්තිය ගත්තා මේ මනුෂ්‍ය සම්පත්තිය නිසා ලැබෙන යහපත ඒක මේ සීමා කරන්න පුළුවන් කම නේද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් බුද්ධත්වයට අවබෝධ කරගන්න මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕනේ.
පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න මනුෂ්‍ය ලෝකේ ඉන්න ඕන. රහත් බෝධියෙන් නැත්තම් රහත් වීමට මනුෂ්‍ය ලෝකේ ඉන්න ඕන. අනාගාමි වෙච්ච ඇත්තෝ නම් මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඉහි ඉඳගෙන රහත් වෙනවා. ඉන් මෙහා ගත්තාම මනුෂ්‍ය ලෝකයෙන් තමයි ඔක්කොම අංග සම්පූර්ණ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට ලෞකික පැත්තෙන් ගත්තාම සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන්කම තිබෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොටයි. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ හොඳයි. ඊළඟ සරියුත්හාරු අහනවා ධනංජානි මනුෂ්‍ය ලෝකයේද හොඳ චාතුම් මහරජකයේද? දැන් දිව්‍ය ලෝක පැත්තට ගමන් කරනවා. මේ තනත්තගේ හිත දැන් ටික ටික ඉහළට යොමු කරවන්න මේ සරියුත්හාරු හදන්නේ. මනුෂ්‍ය ලෝකයේද හොඳ චාතුම් මහරජකයේද? ධනංජානි කියන ස්වාමීනි මනුෂ්‍ය ලෝකයට වඩා චාතුම් මහරජකේ හොඳයි. මොකද ඒ සැප වැඩි. ඊළඟට ආය අහනවා මේ ධනංජානි චාතුම් මහරජකයේද හොඳ තාවතින්සේද හොඳ? ස්වාමීනි මේ චාතුම් මහරජකයට වඩා තාවතින්සේ හොඳයි. ඒක ඊට වඩා සැප වැඩි. ආයුෂත් වැඩිනේ. චාතුම් මහරජකේ මනුෂ්‍ය ලෝකයේ වශයෙන් ගත්තොත් එහෙම මෙහි අවුරුදු 50ක එක දවසයි. තාවතින්සේ ගත්තාම මේ අවුරුදු 100ක් එක දවසයි. ඒ විදිහට. ඊළඟ නැවතත් අහනවා සරියුත්හාරුන් වහන්සේ ධනංජානි තාවතින්සේද හොඳ යාමේද? තාවතින්සේට වඩා යාමයේ හොඳයි. ඒ සැප වැඩි. ඊළඟ නැවත අහනවා යාමයේද හොඳ තුසිතේද? ධනංජානි සඳහන් කරන ස්වාමීනි යාම දිවි ලෝකයට වඩා තුසිත දිවි ලෝකේ හොඳයි. ඊළඟ නැවතත් අහන සරියුත්හාරන් වහන්සේ ධනංජානි තුසිතයේද හොඳ නිම්මාන රතියේද? ධනංජානි සඳහන් කරන ස්වාමීනි තුසිත දිවි ලෝකයට වඩා නිම්මාන රතිය දිවි ලෝකේ හොඳයි. ඊළඟට අහන නිම්මාන රතියේද හොඳ පරිනිම්මිත වසවත්තියද? ධනංජානි සඳහන් කරන ස්වාමීනි නිම්මාන රතියට වඩා පරිනිම්මිත වසවත්තිය හොඳයි. ඊළඟ සරියුත්හාරු අහනවා ධනංජානි පරිනිම්මිත වසවත්තියද හොඳ බ්‍රහ්ම ලෝකයේද? එතකොට ධනංජානි සඳහන් කරන ස්වාමීනි බ්‍රහ්ම ලෝකේ දැන් මේ බමුණන්ගේ අන්තිම කෙලවරනේ බඹලව මහා බ්‍රහ්මයා සමග වාසය කිරීම. ඒතකොට මේ අත්තු මෙයා කල්පනා කළේ දැන් බ්‍රහ්ම ලෝකය ගැන අහනවා. එතකොට පුදුම වුණා. සරියුත්හාරු සඳහන් කළා ධනංජානි ඒ බඹලව ඉපදීමට තියෙන මඟ මම කියා දෙන්නම්. මෙන්න මේ විදිහයි බඹලව උපදින්නේ කියලා. ඉද මහා නාම බික්කු මෙත්තා සාගතේන චේතසා ඒකන්ද සම්පරිත්වා විහෙරති ඔය ආදී වශයෙන් මම මාතෘකාව වශයෙන් තබව පාටි දිගට සඳහන් කළේ. මෛත්‍රී සාගත සිතින් වාසය කරනවා. ඒකන්ද සම්පරිත්වා විහෙරති එක දිශාවක්. තථා ဒ ුතියං තථා චතුත්ථින් එක දිශාවක් නෙමෙයි දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව හතරවෙනි දිශාව ඒ වගේම උඩ යට ඒ වගේ සරස සබ්බාවන්තන් ලෝකං මුළු ලෝකයේ පුරාම මේ මෙත් සිත පතුරවමින් වාසය කරනවා. අපමානින මහග්ගතේන විපුලේන විපුල කියන්නේ බොහොම මහා පැතිරිච්ච කියන එකයි. මුළු ලෝකයේ විශේෂයෙන්ම මෙත් සිත පතුරවලා වාසය කරනවා. ඊළඟට කරුණාසහගතේන චේතසා කරුණාසහගත සිත මුදිතාසහගතේන චේතසා ඊළඟට මුදිතාසහගත සිත උපේක්ඛාසහගතේන චේතසා උපේක්ඛාසහගත සිත මේ සතර බ්‍රහ්ම විහරණ ගැන සඳහන් කළේ. මහා බ්‍රහ්මයාගේ සිත තුල තිබෙන කාරණා හතරක් ගැන සඳහන් කරලා තියෙනවා. බඹලව ඉපදීමට හේතු වුණ
සිතවිලි හතරක් නැත්නම් සිත වැඩි යුතු අරමුණු හතරක් තමයි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ හතර. ඒතර මේ හතර වැඩිවීමෙන් බඹලව උපදින්න පුළුවන්. දැන් මෙත්තානිසංස සූත්‍රය සඳහන් කරලා තියෙන උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. මත්තේහි නැත්නම් මේ ලෝකයේදී මාර්ගඵල අවබෝධ කරගත්තේ නැත්නම් මේ මෙත්සිත හරියට දියුණු කිරීමෙන් බඹලව උපදිනවා. එතකොට මේ ධනංජානී බමුණාගේ සිත බඹලව දැන් එයත්තුන්ගේ විශ්වාසය තියෙන බ්‍රහ්මයා හා සමග වාසයයි. ඒ නිසා ඒ බ්‍රහ්මයා සමග වාසයට නැත්නම් බඹලව ඉපදීමට හේතු වන කාරණා හතර තමයි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර. ඒතර මේ හතර ගැන සරියුත් මහ රහතන් වහන්සේ මේ ධනංජානයට පැහැදිලි කළා. එහි හිත පිහිටෙව්වා. පිහිටවල කල්පනා කළා දැන් මේ බමුණන්ගේ හිත තියෙන බඹලව. මින් එහාට මොකද කරන්න බෑ. එහෙම කියලා සරියුත් මහ රහතන් වහන්සේ එතනින් වැඩම කළා. වැඩම කරලා විහාරස්ථානයේ වැඩලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ධනංජානීට මම මේ කාරණාව සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අයි සාරිපුත්ත තව ඉහළට යන්න පුළුවන්කම තියද්දී අයි මේ ධනංජානී බඹලව නතර කරේ. තව ඉහළට යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ කරගන්න තරම් දියුණුවටපත් වෙන්න තව දේශනා කරන්න පුළුවන්කම තියෙද්දී මේ ඇත්තාව බ්‍රහ්ම ලෝකේ මේ පහත් වූ බ්‍රහ්ම ලෝකේ නතර කරේ ඇයි? සරියුත් හාමුදුරුවෝ සඳහන් කරනවා ස්වාමීනි ඇත්තන්ගේ ඉතින් හිත තියෙන්නේ මහා බ්‍රහ්මයාත් එක්ක වාසය කිරීමනේ බඹලෝනේ. ඒ නිසා මම කල්පනා කරා මින් එහාට මෙතනට හිත දුවන එකක් නැහැ. එහෙම කියලා මම එතනින් නතර වුණේ කියලා. ඒතකොට සරියුත් හාමුදුරුවෝ අර ධනංජානයට බණ කියලා පන්සලට බඩ අතරමඟදී මේ ධනංජානී පරලෝසපත් වුණා. පරලෝසපත් වෙලා බඹලෝ උපන්නා. ඒක සරියුත් හාමුදුරුවෝ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් මේ කාරණාව සඳහන් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත ධනංජානී පරලෝකියා දැන් බඹලෝ ඉපදුනා කියලා. එතකොට බඹලෝ ඉපදීමට හේතු වන කාරණාව හැටියට තමයි මේ සතර බ්‍රහ්ම විහරණ සඳහන් කළේ. ඒ වගේම මෙලව ජීවිතයේ යහපත්ව ගත කිරීමෙනුයි සුගතියටපත් වෙන්නේ. ඒතකොට ධනංජානී මුලින් හොඳට හිතපු කෙනෙක් පස්සේ මන්දගාමී වුණා, නොසලකිලිමත් වුණා. නමුත් ආයත් සරියුත් මහ රහතන් වහන්සේ හමු වෙලා සත්පුරුෂ ශාස්ත්‍රය නිසා යහපත් පැත්තට යොමු වෙලා බඹලෝ ඉපදීමට තරම් හිත සකස් කරගත්තා. ඒතර බඹලෝ ඉපදීමට මේ ධනංජානී ධ්‍යාන උපදවගත්තේ නැහැ. ධ්‍යාන උපදවගත්තේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සිටිවිලි හිත ඒ ආකාරයට හිත යොමු කරගත්තා. ඉතින් ඒ නිසා එහෙම ඒ පුණ්‍ය ශක්තිය නිසා බඹලෝ උපදින්න හේතු වුණා. ඒ නිසා පින්වත්නි මේකෙන් මේ සූත්‍රයෙන් සඳහන් වෙන මොන හේතුවක් නිසාවත් වැරදි දේ නොකළ යුතුයි. මොකද කවුරු නිසා හෝ තමන් වැරද්දක් කළොත් ඒකේ අනිෂ්ට විපාක ලැබෙන්නේ තමන්ටයි. ඒකට හේතු වෙච්ච අයකට තමන්ව බුදව ගන්න පුළුවන් කමක් නැහැ. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. තමන් කරන්නා වරද නිසා පරිහානියටපත් වෙන්නේ තමන්. ඒ නිසා අත්තානං ගවේෂියාත කියලා සඳහන් කළානේ. තමන් ගැන විමසිලිමත් වෙන්න ඕනේ. තමන් හොයා ගන්න ඕනේ. තමන් පිළිබඳව හොයන්න ඕනේ. ඒක තමන් සකස් වෙන්න ඕනේ. තමන් හරියට සකස් වුණොත් ඒිනුයි තමන්ට යහපත සැලසෙන්නේ. කවුරුවත් නිසා නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් වරදක් කළොත් ඒ වරදෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දැන් නිරේගාමී වුණාම නිරයට ගියාම මේ හේතු නිසා කියලා හේතු දක්වන්න පුළුවන් කමක් නැහැ. තමන් යම් වැරද්දක් කළා නම් ඊට සම්බන්ධ වෙන්නේ කවුරු වුණත් වැරද්ද කරේ තමන් නිසා එහි අනිෂ්ට විපාක තමන්ට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසායි
මොන හේතුවක් නිසාවත් වරදට පෙළඹීම හොඳ නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඒ නිසා මේ ධනඥානි සූත්‍රයෙන් සඳහන් කරන්නේ මොන හේතුවක් නිසාවත් කවුරු නිසාවත් තමන්ගේ හිස ගස දානවා කියලා කිව්වත් වරදට යොමු වෙන්න හොඳ නැහැ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කියලා යම් කිසි කෙනෙක් යම් කිසි වැරද්දක් කළොත් එහෙම පොදු ජීවිතේ මෙතනින් ඉවර වෙනවා. නමුත් වැරද්ද මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක විපාකයේ ඊළඟට තමන්ට විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම නැතිව මොන හේතුවක් නිසාවත් වරදට යොමු වෙන්නේ නැතුව කුසලයේ හේදුනොත් අමාරුවෙන් නමුත් මේ ජීවිතයේදී කුසල් කිරීමේදී දුකක් ඇති වෙන්න පුළුවන්, කරදරයක් ඇති වෙන්න පුළුවන්. නමුත් දුකසේ හෝ පින්දහම් කළොත් එයින් ලැබෙන ඉෂ්ට විපාකයේ යහපත අනත්තයි අප්‍රමාණයි. ඒ නිසා අපි නිරන්තරයෙන් කුසලයේ දෙන්න ඕන. කුසලං භාවයේ තබ්බං කුසල වඩන්න ඕන. ඒ කුසල් වැඩිමෙනුයි අපේ ජීවිත සකස් වෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ ධනඥානී සූත්‍රයෙන් අපට සඳහන් කරලා තිබෙන්නේ දක්වලා තිබෙන්නේ මොන හේතුවක් නිසාවත් කවුරුන් නිසාවත් අකුසලයේදීම නෙමෙයි කුසලයේදීමයි කළ යුතු වන්නේ කියන එකයි. ඒ නිසා ඒ ආකාරයට මේ පාඩම අපට අරගෙන අපේ ජීවිත සකස් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒනුයි අපට යහපත සැලසෙන්නේ. ඒ නිසා එහෙම අදිෂ්ඨාන කරගෙන අපේ ජීවිත ගුණධර්මයෙන් පෝෂණය කරගෙන අගුණ දුර්වලකම් දුරු කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ බලයෙන්ුත් මෙලෙසින් සිද්ධ කරගන්නා කුසල ශක්තියන්ගේ බලයෙන්ුත් සියලු සසල දුක් නිවා ලැබෙන උතුම් වූ නිවන් සුව සැලසේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. පින්වත්නි, දැන් මේ වස් කාලේ ඒ වගේම වසංගතයෙන් පීඩාවට පත්වෙච්ච කාලේ වෙනත් කාලවල වගේ පින්දහම් වලට මේ විහාරස්ථානට පැමිණිලා සහභාගී වෙන්න හෝ නැත්නම් නිවෙස් වල පින්කම් කරන්න අවස්ථාවක් නොලැබිච්ච කාලයක් මේක. එහෙම නමුත් මේ ආකාරයට හෝ පිනකට සිටියුම කරගන්න ලැබීම එක ලොකුම භාග්යක් වෙනවා. ඒ නිසා මේ පිනතුන් කවුරුත් සතුටු වෙන්නට ඕන. අපට මේ දුෂ්කර කාලය තුල නමුත් අපට මොන ආකාරයෙන් හෝ පින් සිතුවිල්ලක් පහළ කරගන්න ලැබීම ලොකුම භාග්යක් කියන ඒ හැඟීම ඇති කරගෙන කවුරුත් සතුටු වෙන්නට ඕන. ඒ නිසා අද ධර්ම දේශනාව සඳහා මේ දායකත්වයේ උසලපු මහ ගොඩක් පිරිස සිටිනවා. මේ පිනතුන් කවුරු සතුටු වෙන්න ඕන. අපට වෙනදා වගේ පින්කම් කරගන්න නොලැබුණත් යම් පමණක කුසල චේතනා පහළ කර ගැනීමට මේ පරිසරයෙන් බාධා තිබුණත් මෙහෙම හෝ මේ පිනට මේ එකතු වෙන ලැබීම එක ලොකුම භාගයක්. ඒ නිසා එක පැත්තකින් මේවා හිතේ බොහොම කාවදින කුසල චේතනාවන් මම අර වස් ආරාධනා දවසේ සඳහන් කළා වගේ අමාරුවෙන් කරන පින්කම් තමයි හිතට හුඟක් කාවදින්නේ. ඒ නිසා බොහොම අමාරු අවස්ථාවේදී කරන පින්කම් මේවා. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මේ දායකත්වයේ උසුළු පිරිස චන්දිමා මහත්මිය සහ සුජීව නානාකාර මහත්මයා වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වුණු රිචඩ් නානාකාර පියාණන්ට පින් අනුමෝදන් කරවන්න. දිනුසාලියනගේ මහත්මිය හේමාල් ජයසිංහ මහත්මයා මෙත් ජයසිංහ ඒ පුතාගේ 8 වෙනි උපන්දිනය නෙතුලි දියණියගේ 10 වෙනි උපන්දිනය නිමිති කරගෙන සිත ප්‍රාර්ථනා කරන නිශාන් රත්නායක මහත්මිය උදින රත්නායක මහත්මයාගේ පරලෝකපත් වුණ දෙමාපියන් වහන්සේට පින් අනුමෝදන් කරවන්න. සුජීවත්ව සිටින නිශානි මහත්මියගේ දෙමාපියන් වහන්සේට නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරන්න. දීප්තිලියනගේ මහත්මිය සුරාජ් කහඳගේ මහත්මයා සැප්තැම්බර් 13 වෙනිදා 22 වෙනි වියට පාතමන වරන්දි කහඳගේ දියණියටත් ඔක්තෝබර් 13 වෙනිදාට
19 වෙනි වියට පා තබන තර්ණික හඳගේ දිනේට සුබ උපන්දිනයකට ආශිර්වාද කරන්න. ඒ වගේ මේනුකා ජයරත්න මහත්මිය, නමින්ද චන්ද්‍රසේන මහත්මයා සුජීවත්ව වාසය කරන මව්වරු දෙපළට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්න. රවීන්ද්‍රා ගුණවර්ධන මහත්මිය, සමන් ගුණවර්ධන මහත්මයා පරලෝසපත් පියසේන වෙත්තසිංහ, පද්මා වෙත්තසිංහ දෙමාපියන්ට, ඒ වගේම චන්ද්‍රපාල ගුණවර්ධන පියාණන්ට, විමලාවතී වෙත්තසිංහ නන්දිනියට පින් අනුමෝදන් කරවන්න. සුජීවත්ව වාසය කරන අන්දාවතී පීරිස් මෑණියන් ඇතුළු පවුලේ හැමදෙනාටම සිත ප්‍රාර්ථනා කරන්න. ත්‍යාගී වෙත්තසිංහ මහත්මිය, අරුණ වෙල්ගම මහත්මයා පරලෝසපත් පියසේන වෙත්තසිංහ, පද්මා වෙත්තසිංහ දෙමාපියන් වහන්සේට පින් අනුමෝදන් කරන. විමලාවතී වෙත්තසිංහ නන්දිනියට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව වාසය කරන මියුරු පෙරේරා මෑණියන් ඇතුළු පවුලේ හැමදෙනාටම සිත ප්‍රාර්ථනා කරන්න. ශානිකා රුවන්පතරණ මහත්මිය, දුමින්ද වික්‍රමතන්ත්‍ර මහත්මයා සැප්තැම්බර් 16 වෙනිදාට යෙදෙන එලිෂා දියණියගේ 6 වෙනි උපන්දිනයට ආශිර්වාද කරන්න. සුජීවත්ව සිටින දෙමාපියන් වහන්සේට නිදුක් නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්න. එල්කේ එලියානා දියණියන්ට හා දුමින්ද මහත්මයාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේම කල්යාණ මිත්‍ර ජෝමාල් සහ උපුලි ඒ දෙපළට පින් අනුමෝදන් කරන්න. මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. විශාඛා කතරගමගේ මහත්මිය, සුනිල් කොල්ලොරගේ මහත්මයා පරලෝසපත් දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුගන්ධී කොල්ලොරගේ මහත්මිය සුජීවත්ව වාසය කරන මව්පියන්ට නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිනි වික්‍රමසිංහ මහත්මිය සැප්තැම්බර් 10 වෙනිදාට යෙදී ඇති චතුර වික්‍රමසිංහ මහත්මයාගේ උපන්දිනයට, ඒ වගේ සැප්තැම්බර් 13 වෙනිදාට යෙදී තියෙන චන්ද්‍ර අතාවුදු ගුණවර්ධන මෑණියන්ට උන්ගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන. ලියෝ සහ මාලයන් වික්‍රමසිංහ ඒ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන. වත්සලා පාදුක්ක මහත්මිය, තුසිත පාදුක්ක මහත්මයා, ඒ තුසිත පාදුක්ක මහත්මයාගේ පියාණන් වහන්සේ ආර්යසේන පාදුක්ක මහත්මයාට පරලෝසපත්තුලා මාස 3ක් නිමිති කරගෙන පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ලක්ෂ්මී ධර්මරත්න මහත්මිය, මොහාන් සිල්වා මහත්මයා පරලෝසපත් පියවරුන් දෙපළට පින් අනුමෝදන් කරන. සුජීවත්ව වාසය කරන මෑණිවරුන්ට ආශිර්වාද කරන බලාපොරොත්තු වෙනවා. පාලිකාද සිල්වා මහත්මිය, මොහාන් සිල්වා මහත්මයා ශිහානා දුවගේ 11 වෙනි උපන්දිනයට ආශිර්වාද කරන්නත්. මොහාන් මහත්මයාගේ පියාණන් වහන්සේ චන්ද්‍ර සෝමද සිල්වා මහත්මයාට, පාලිකා මහත්මියගේ පියාණන් වහන්සේ ඒ.ඩී.ආර්. සිල්වා මහත්මයාට පින් අනුමෝදන් කරවන්න. ලසිත ධර්මසේන මහත්මයා පරලෝසපත් කරුණා ධර්මසේන මහත්මියගේ 24 වෙනි ගුණානුස්මරණය සිහිපත් කරනවා. දීපිකා වත්විහා මහත්මිය, විජිත වත්විහා මහත්මයා සැප්තැම්බර් 14 වෙනිදාට මිනවල් වත්විහා පුතාගේ 17 වෙනි උපන්දිනයේ නිමිති කරගෙන ආශිර්වාද කරන බලාපොරොත්තු වෙනවා. ගීතමාලී මහත්මිය, සෝමරත්න ගොඩැල්ලවත්ත මහත්මයා සැප්තැම්බර් 7 වෙනිදා උමාවින් ගොඩැල්ලවත්ත ඒ පුතාගේ 13 වෙනි උපන්දින නිමිති කරගෙන ආශිර්වාද කරන බලාපොරොත්තු වෙනවා. හසිනි ගණේගොඩ මහත්මිය, වජිර වලිසදිරිය මහත්මයා පරලෝසපත් කළුතර නන්දාවතී සිල්වා උපාසක මාතාව සහ සුමතිපාල ගණේගොඩ මහත්මයාට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන කුසුම්සිරි වලිසදීර පියාණන්, විජිතාව වීරසිංහ මෑණියන් ඇතුළු පවුලේ හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙනවා. රත්නා ප්‍රාන්දු මහත්මයා පරලෝසපත් අමිතා ප්‍රාන්දු මහත්මියට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඉන්ද්‍රාණි වර්ණකෝර සූර්ය මහත්මිය පරලෝසපත් දෙමාපියන්ට සහ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. හිරේෂා හේරත් මහත්මිය හා කනක හේරත් මහත්මයා, චන්දන ජයවීර, පුෂ්පලතා අභිවික්‍රම, ශශිකා ජයලත් ඇතුළු සියලු මියගේ ඥාතින් හිතුවන්ට පින් අනුමෝදන් කර බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන දෙමාපියන් වහන්සේ සහෝදර සහෝදරයන්ට සෙත් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. එයංග විශේෂමිලා මහත්මිය, ප්‍රණීත් ජයසේන මහත්මයා, ප්‍රණීත් ජයසේන මහත්මයා සහ මහත්මිය දරුවන් ඇතුළු පවුලේ හැමදෙනාටම එවැගේ දෙමාපියන් වහන්සේට නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්දෙනා විසින් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. ඒ හොඳයි පින්වත්නි, මේ විවිධ ආරමුණු ඉදිරිපත් කරගෙන මේ පින්වතුන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ඉසුරුවේ මේ ආකාරයට ධර්ම ශ්‍රවණය කිරීමෙන්, පන්සිල් සමාදන් වීමෙන් මේ සියලු ආකාරයෙන් උදවාගත්තා පුණ්‍ය ශක්තියෙන් සීපත් කටයුතු පරලෝසපත් ඥාතීන්ට ලැබේවා. ඒ ඥාතිහු සපවත් වෙත්වා කියන කරුණා චේතනාවෙන් මේගේ ඥාතිට පින් අනුමෝදන් කරවමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලුම කුසල ශක්තියෙන් මේ පිනතුන්ටත් දරුවන්ටත් කාටත් මෙලොව වශයෙන් බලාපොරොත්තු වන්නා වූ සීල යහපත අභිවෘද්ධි සඳහා උපකාර වේවා. පරලොව වශයෙන් උපදින භවයක් පාසාම සුගත සම්පත් ලැබීමෙන් කල්යාණ ගුණ ඇති සත්පුරුෂ උතුමන්ගේ ආශ්‍රය ලැබීමෙන් උතුම් වූ නිවන් සුව සඳහාම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න, වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.